නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ uppatiතං විනේති කෝදං විසවං සප්පවිසංව ඕසදේහි සොබික්ඛු ජහති යෝර පාරං උරගෝ චින්නමිව තචං පුරාණං. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දෙන්නා වූ සදහැබර පින්නතුනේ නිදහසක් දී තිබෙනවා ස්වාමින් වහන්සේ කැමති පරිදි දේශනාවක් කරන්න කියලා. පැවරී තියෙන වගකීම් ඔස්සේ ත්‍රිපිටකයේ අදාළ සූත්‍ර දේශනා පරිහරණය කරමින් විවිධ දහම් පෙළවල් අපි භාවිතා කරනවා. ඒ පරිශ්‍රණයේ ප්‍රතිඵලය වශයෙන් තවත් අලුත් වැඩකට මට අත ගහන්න කල්පනා වෙලායි තිබුණේ. කුදුගොත් සංගයේ නැත්තම් කුද්දක නිපාතේ කියන ග්‍රන්ථයේ සගාථා වර්ගය කියලා කොටසක් තියෙනවා. සගාථා කියන්නේ ගාථා සහිත. මේ වගේ සූත්‍ර තිබුණට ඒ සූත්‍රයේම සම්පූර්ණ කතාවක් නෙවෙයි. අර ධම්මපද එක ගාතාවක් තුළ සම්පූර්ණ ධර්ම කරුණු කියන්න බොනවල වගේ. අන්න එහෙම පැයකට ධර්ම දේශනාවකට ගලපන්න එක කරුණක් විග්‍රහ කරන්න හොඳට ගැලපෙන සූත්‍ර තිබෙනවා. වෙනම කියන ඒවාත් තිබෙනවා. ඔබට මා මේ දිනව සතියකට වතාවක් පමණ කියමින් ඉන්න උද්දතානුපස්සනාවත් මේකෙම තිබෙන කොටස් 16ක්. අමතරව තිබෙනවා කග්ගවිසාන නැත්නම් කඟවේනාගේ ක්‍රියාකලාපය උපමා කළා වූ කග්ගවිසාන සූත්‍රය කියලා එකක්. ඒක තවත් සූත්‍රයක් තියෙනවා. අපි මේ දන්න සරල දෙයක් අරගෙන සතාගතයන් වහන්සේ කළ දේශනාවක්. ඔබ සිටින්නේ නගරේ නම් තට්ටු නිවාසවල නම් ඔබට මේක දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අප මේ ළමා කාලයේ පටන් ගම්බිම්වල වාසය කරලා පුරුදු අය වශයෙන් අපි දැකලා තිබෙනවා මේ ඔය උරංග වර්ගයා බඩගා යන සතුන් එයාගේ ශරීරයේ පරණ කොටස දිරා ගියාම ගස් අස්සෙන් රිංගලා ගලවලා තියලා යනවා. අපි ඒකට කියන්නේ නයි හැව අරිනවා ගැරන්ඩි හැව අරිනවා කියලා. සැව පුරාණ සම අතහැර දැමීම. බලන්න තථාගතයන් වහන්සේගේ උපමා. මෙන්න මේ උන්වහන්සේ දුටුවා වූ සිද්ධිය උපමා කරලා ගාථාවෙන් ගාථාවට නිවන් මඟ දේශනා කරපු එකක් තමයි උරග සූත්‍රය කියලා කියන්නේ. එක එක කාරණා වෙනම ගන්නවා. උරගෝ චින්න මිව තචං පුරාණං කියලා කියන්නේ තච කියන්නේ සම කියන එකනේ. පුරාණං කියන්නේ පැරණි. චින්න අතහරි දවනවා. සර්පයා නැත්තම් උරගා Tamanගේ හැව ඒක ඒ අරින්න ගැලවෙන කාලෙට වද විඳින්න ඕනේ නැහැ. නිකම්ම ගස් අස්සෙන් කියලා ගලවලා තියලා ගියයි. බොහොම ලේසියෙන් කරන්න පුළුවන් කියලා පෙන්නන්නේ. එක කරුණක් අතහැරීමෙන් සසර දුකින් මිදීමත් මේ ජීවිතය තුළම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් බවට පත්කොට දේශනා කර තිබෙන සූත්‍රයේ කුද්දනිකායේ සුත්ත නිපාතේ උරග වර්ගයේ පවතින උරග සූත්‍රය. පළවෙනි ගාථාව ගත්තේ. මේ ඉතින් මට තව පේන දේවලුත් කියලායි මම යන්නේ. යෝ uppatiතං විනේති කෝදං. මේ වචන ගලපන හැටි හොයාගන්න. යමෙක් හටගත්තා වූ
ක්‍රෝධය හික්මෝන් ලැබේද, දුරු කරලා ලැබේද, පාලනය කරලා ලැබේද, අවසන් කරලා ලැබේද ඕන මට්ටමකට විනේති කියන වචනෙන් කොයි වගේද? විසටං සප්පවිසංව ඕසදේහි. ශරීරගත වුණා වූ සර්පවිද විස ඖෂධයක සරණින් බැහැර කරන්නාසේ. යමෙකුට මේ වැඩේ කරන්න පුළුවන් නම්. එතෙන්දී යමෙක් කියලා කතා කළේ කරගෙන යනකොට ඔහුට මේ නම දාලා තියෙනවා. සෝ භික්ඛු ජහති යෝරප. ඒ භික්ෂුව පළමුව ඔහු පහසුම භික්ෂුව වුණේ කොහොමද? දැන් මේක මේ ත්‍රිපිටකය තුළ භික්ෂුව කියන අර්ථයට පමණක් සීමා කරලා විග්‍රහ කරපු තැන ඕන තරම් තියෙනවා. මම එකඟ නෑ මේකට. මේ වැඩේ කරන්න පුළුවන් නම් මොන ඇඳුමෙන් හිටියත් ඔහු සතුව තියෙනා වූ ඒ ස්වરૂපය තමයි මේ භික්ඛු කියන්නේ. ධම්මපදයෙන් ඕනනම් මම ගාතාවක් ආශ්‍රයෙන් පෙන්නන්නම් මේක. ඔය අලංකතෝචේපි සමංචරීය ගාතාව කොසල් රජුගේ සන්තති ඇමතියා රජ ඇඳුම් පිටින් රහත් වීම පිළිබඳවනේ. එයාට මොකද්ද කියන්නේ? රජ ඇඳුම් ඇඳගෙන ඉන්නේ. ඉතින් උන්වහන්සේ වදාරනවා අලංකතෝචේපි සමංචරීය අලංකාර වස්ත්‍රයෙන් සැරතිලා හිටියට කමක් නැහැ. සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී. සාන්ත දාන්ත නියත සසුන් බඹසර ගුණයෙන් යුක්ත නම්. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං. සියලු සත්වයින් කෙරෙහි දඬුවමට ආයිබුවන් කියලා නම් තියෙන්නේ. බහා තැබූ කාය දණ්ඩ කියන්නේ ඒකයි. ආයෙත් දඬුවමකට පත් කරන කල්පනාවකුත් නැත්නම්. සෝ හෙතෙම බ්‍රාහ්මනෝ ඔහු බ්‍රාහ්මණයෙකි, සෝ සමනෝ ඔහු ශ්‍රමණයෙකි, ඔහු භික්ෂුවකි. දැන් අර සිවුරු පරවගත්ත නිසාද කියලා තියෙන්නේ නෑ. අර දමිත දමනය වූ සිත් ඇති ස්වභාවය. නිසා මේ හාමුදුරුවන්ට විතරක් කියලා තියෙන බණක් කියලා හැම ගන්න එපා. ඔබටත් එක්කලා. මේ වැඩේ කරන්න ඕනේ. දුකින් මිදෙන්න නම් මේ වැඩේ පමණක් කළාම ඇති කියලා තමයි මේ ගාථාවේ කියන්නේ. මහ ලොකු භාවනා හොයන්න, පාඩම් කරන්න යන්න, උත්තර ලියන්න යන්න. එහෙම නැත්නම් ලෝකේ පුරා තියෙන පූජනීය ස්ථාන ඔක්කොම වැඳගෙන යන්න. සල්ලි තියනවා නම් ගියාට කමක් නැහැ. ආමිස පූජානේ. ඔය මොකුත් ඕන නැහැ. මේ ඕරපාරය කියන්නේ මොකද්ද? ඕර කියන්නේ කාම ලෝකෙටනේ. එතකොට කාම ලෝකේ ඇවිදින මගට ඕරපාර කියනවා කියලා මම හිතන්නේ. සත්‍යයකට කාම ලෝකේ ඇවිදින්න බලපාන්නේ මොනවද? කාම ලෝකය 11යි. කාම දුගතිය, කාම සුගතිය. මිනිසා පාප කර්මය පාදකකටගෙන කාම දුගතිය ඇවිදිනවා. මිනිසා පුණ්‍ය කර්මය උපාදානයේ මුල් කරන කාම සුගතිය ඇවිදිනවා. එතකොට ඕරපාර. නමුත් හටගත් ක්‍රෝධය සංසිඳවන්න පුළුවනි නම් කාම භවයේ ගමන නිමා වෙනවායි කියලා තියෙනවා. හුඟක් බණ හරි හුඟක් භාවනා හරි ඕන නැහැ කියලා නේද පෙන්වන්නේ. ඒ කරගෙන යනකොට ඒ නම ඒ තමයි සෝබික්ඛු. ඒ කරගන්න යන්න පුළුවන් වෙන්නේ ඒ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙලා අනුගාමී ප්‍රතිපදාවට යන්න පුළුවන්නේ. දැන් ඉතින් අපි මේක විස්තර කරන්න වෙනවා. මේකත් ගාථාව මෙහෙම තියුණාට පුද්ගලයෙක් වශයෙන් ඔබේ මේකේ අර්ථය වැටහුණාට මෙතෙන් එන්න බෑ. මේ පිළිබඳව එක්රැස් කරගත්ත යුතු දැනුම් රාශියක් මේ පිළිබඳව එකඟ යුතු සියුම් තැනකට ඔබ එන්න ඕන. එහෙම නැතුව නියත මිත්‍යා දෘෂ්ටි හරි දසවස්තුක සම්මාදිට්ඨිය හරි පෘථග්ජන භාවය තුළ ඉඳලා මේ වැඩේ කරනවා කියලා හැම කියන්නේ නැහැ. පෘථග්ජන කියලා කියන්නේ ඒ කාරණේ අර ඖෂධයෙන් සර්ප විෂ බස්සන්නාසේ මේ සදහම් නැමැති ඖෂධය පාවිච්චි කරන්න දන්නේ නැහැ. සදහම් දන්නේ නැති කෙනානේ පෘථග්ජනය කියලා කියන්නේ.
එතකොට ඔහුට දුක් ගෙනත් දෙන්නා වූ හේතුව මෙතන පෙන්වලා තිබෙන්නේ ද්වේෂය කියලා. ඒ ද්වේෂය ඔහු බොහොම පහසුවෙන් ගැරන්ඩියෙක් Tamanගේ හැව අතහැරලා දැම්මා වගේ අතහැරලා දානවා කියලා පෙන්වන්නේ. ඉතින් ද්වේෂක්කෝ නිබ්බානං කියලා ත්‍රිපිටකයේ තියෙනවානේ. හුඟක් දේවල් දැනගන්න ඕනේ නැහැ. ඔබ ළඟ තියෙන උපදේශ චරිතයක් නම් ඒක ෂෙයා කරන හැටි විතරක් ඉගෙන ගන්නකෝ. මේ තරම් විශාල පුද පූජාලය ඇත්ති කරන තව කල්ප කෝටි ගාණක් ඇවිදින්න ලෑස්ති වෙන්න ඕනද ඔකට? සමහරු මේ නිවන් දකින්න ලෑස්ති වෙන්නේ මේ අද සංසාරයට ආව වගේ හිතාන. දැන් තමයි පටන් ගන්න ලෑස්ති වෙන්නේ පාරමිතා පුරන්න. ඒ වගේන ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න. අද සංසාරයට ආව නෙමෙයි. සංසාර ගමන ආපු ගමන්ම කොපමණද කියන්න බෑ. නමුත් බුද්ධෝත්පාදයක සදහම් පවතින රටක එලි කරගන්න පුළුවන් රටක මිනිසත් බව ලබන්නේ පෙරම් පුරන්ට ලෑස්ති වෙන්න නෙමෙයි. මා හිතන ආකාරයට නම් උග්ගටිතඥ විපටිතඥ හෝ ඤෙය්‍යවි. ඒ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් හැකියාවෙන් යුක්තව. මා සමාජයට දෙන අවවාදයකුත් තියෙනවා. දැන් ඉපදිලා අර මෝදහත් ගව්වක් තියා කවුද මන් දන්නේ පීනන්න ලෑස්ති වුණා කියලා කියන්නේ. මේ අනාගත සංසාරේ කවදා හරි නිවන් දකින්න මෙතන අත්තිවරන් දාන්න හදන්න එපා. එතකොට ඔබ යන්නේ ඔබට හිමි නිවීමෙන් ඈතට. ඔබට නිවීම හිමි තවම හිමි කරගන්න මාර්ගය හම්බ වෙලා නැහැ. ඒක කල් දාන්නේ මේ ජීවිතේ තේරුම් ගන්නකෝ. දේසක්ක නිබ්බානං ඔබට තරහ නම් තියෙන්නේ තරහව ඉවර කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මේ කතාවේ මොකද මේක බුද්ධ වචනයක් මම බොරු වෙන්න බෑ. එහෙමයි මම මේ ග්‍රන්ථ හදාරන්න ආපු දවසේ ඉඳලා මේවා දිහා බලන්නේ. තථාගත බුදුවරුන්ට වරදින්න බෑ අපට වරදින්න පුළුවන්. එහෙනම් සිංහල පරිවර්තනයේ හරියට අර්ථ විග්‍රහය වුණතාවයක් තිබුණාට තථාගතවරුන්ට වරදින්න බෑ මේක වෙන්නේ නැත්තේයි කියලා හොයන්න ඕනනේ එහෙනම්. වෙන විදිහක් හොයන්න ඕන. දැන් මේක අඩබත ඔබ ඉස්සරහා ඔබයි මේකේ ඉන්නේ දැන්. උප්පතිතං විනේතිකෝදං. අන්න ඒක හොයන්න වෙනවා. ඔය උප්පතිතං කියන්නේ මව කුසෙන් බිහිවීමට නෙමෙයි හටගත්. අන්න ඔබ බෙදන්න ඕන. ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා එක්කෙනෙක්ට ගන්න නැතුව හැඟීම් වශයෙන් ඉපදීමේ යන හැඟීම් ස්වභාවයන් වෙන වෙනම හඳුනා ගන්න ඕන. එහෙමයි මේ ගමනට යන්නේ. නමුත් අපි ඔය පාපේදී නැත්තම් දසවත්තක සම්මාදිට්ඨියේදී හැඟීම් වශයෙන් බෙදලා බලන්නේ නැහැ. මවකුසින් බිහි වූ කෙනාම මැරෙන කල්ම ඉන්නවා කියලා පුද්ගලයෙක් වශයෙන් තමයි පව් කරන්නේ, පින් කරන්නේ, සිල් රකින්නේ ඔක්කොම කරන්නේ. නමුත් ආර්ය මාර්ගයේදී එහෙම පුද්ගලයෙකුට මේක කරන්න බෑ. ඒ පුද්ගලයාට ඒ මොහොතේ උපන් හැඟීම පිළිබඳව සිහියෙන් යුක්තව ඒ හැඟීම ජය ගන්නට අවශ්‍ය තැනට වර්තමානයට එන්න සිහියක් තියෙන්න ඕන. ඔබ පැහැදිලි කළා උදාහම් කරුණු ඔස්සේ ඔබ ඒක තේරුම් අරන් තිබෙනවා. ඔබ ලෝකෙට පුද්ගලයෙක් වුණාට ගැඹුරු දහම හදාරන්නට ඔබ ඇසකරනාසය දිවකය කියන දොරවල් හය එකතුවක්. ඔබ කයෙන් ලෝකෙට වැඩ කරනවා පෙන්වාට ඔබ කයෙන් නෙමෙයි වැඩ කරන්නේ සිතින්. සිත කයට සිත වචනට එකතු කරලා ක්‍රියාත්මක කරන්නේ. කය එකතු කරන්න සිත නැති වුණ දවසට කයට දරකඩක් වගේ පොළොවේ දිගා වෙන්න ඇරුණාම කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒවා පිළිගන්න ඕන මම කියන නිසා හෝ තථාගතයන් වහන්සේ හෙළි කරන නිසා නෙමෙයි ඔබට ඇත්ත නම්. තව එහාට ඔබ යනු මස්වල එකතුවක් විතරක් නෙමෙයි. ඔබේ සිතේ හැඟීම් සමුදායක එකතුවක්. මේ හැඟීම් සමුදායේ එනකොට ගෙනත් තියෙන ඇති ටිකක් ඉන් එහා පැත්තට ගත කරන ජීවිතයට නෝන තමයි යම් යම් පැතිවලට යමින් බලවත් වෙන්නේ. කෙනෙකුට ලෝභය, කෙනෙකුට ද්වේෂය, කෙනෙකුට ඊර්ෂ්‍යාව, කෙනෙකුට ක්‍රෝධය, කෙනෙකුට ආදරය, කෙනෙකුට වෛරය, කෙනෙකුට පරිත්‍යාගශීලීත්වය. එක එක හැඟීම් බලවත් වෙනවා.
දානේ බලවත් නම් දානපති කියනවා. සීලේ බලවත් නම් සිල්වතා කියලා කියනවා. දේශේ බලවත් නම් දැන් දේශපති කියන්නත් වෙනවා එහෙනම්. ඇයි අර චරිත විග්‍රහය පෙන්වන්නේ රාග දේශ මොහ සද්දා බුද්ධි විතක්ක කියලා. ඒ අර ප්‍රබලත්වය යනවා. දැන් මේක ඔබට සිදුවන දෙයක් වශයෙන් දකින්න නැතුව තේරුම් ගන්න. ඔබේ ළමා කාලේට යන්න බෑ. දැන් ඉන්න ඔය දෙපැත්ත පෙරලෙන සොරතලෙක් ගාවට යන්න. මොන කොච්චර සුන්දරද? ආදරණීයද? ලෙන්ගතද? ඔය බඩගිනි වල ඩිංගක් කෑ ගහලා ඇඬුවට හරිම සැහැල්ලුයි. ඒ සැහැල්ලුකමේ ස්වභාවය තමයි අර මොනෙන් පැහැදිලිව පේන්නේ. ලෙන්ගතු බව, ආදරණීය බව. මොනවත් හංගන්න ඕන කමක් නැහැ. මට හම්බෙලා තියෙනවා පුංචි සුරතල්ලු. ගෙදර මොනවා හරි අවුලක් තියෙනවා නම් ඒක ආය අම්මෙන් තාත්තෙන් අහන්න ඕනේ නැහැ. හංගන්න නැතුව ඔක්කොම කියනවා. අපිට ප්‍රතිකර්ම යොදන්න ඕන නම් අපි අම්මලා තාත්තලා ගෙනලා අහගන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ හංගයි. පුංචි සිඟිත් එකෙන් අහගත්තාම ගෙදර තියෙන අවුල හෝ ආදරේ ඔක්කොම හම්බ වෙනවා. මේ නොසංගවන බවට අවංකභාවයට මොකද වෙන්නේ මේ දරුවන්ට? ඉතින් බිහි වුණ තැන ඉඳලා ඉස්කෝලේ යන්න හොර සහතික හදන්න පටන් ගත්තාම බොරු ගන්නන්න පටන් ගත්තාම අම්මලා තාත්තලාමනේ සම්මුඛ පරීක්ෂණ වල බොරු ගන්නලා තියෙන්නේ. නාට්‍ය වලින්ම බොරු ගන්නන්නේ. ඊට පස්සේ අටපිට තියෙනා වූ යම් යම් කාරණා මුල් කොටගෙන ආශ්‍රය කළ යුතු නොකළ යුතු හොඳ නරක හරි වැරදි කියලා උසස් පහත් කරලා බෙදලා A සහ B සහ AB සහ O වලින් පිටස්තර ලේ જાතියක් නැති මිනිස් ජාතිය ඇරුණා වෙන ජාතියක් නැති ජාති එක එක ජාති ආගමික ජාතිකයි තව නොඑක් ජාති වලින් බෙදලා හිත කුරුවල් කරන්නේ ඔබමනේ. නිදාසේ හැදෙන්න ආරෙන්නකෝ ඔළුවට දාන්න නැතුව. තව ඔකට ඉතින් ධනවත් දුප්පත් ලොකු කුඩා. අන්න එහෙම පුද්ගලයෙක් හැදෙන්න ගියාම බාහිර තියෙන කාරණා වලින් ටික ටික අල්ලගෙන ඒවා තමන්ගේ හිත ඇතුලේ ගොඩ ගහ ගන්නවා. අන්න ඔබ නම් කියන්නේ හිතන්නේ මේ දරුවට එයා පුද්ගලයා කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එයා මම කියලා නෙවෙයි. අන්න අර ලෝකයට සම්බන්ධ සිදුවීම් හැමදාම සිදු වෙනවා ලෝදහම් වශයෙන්. ඒවයි ප්‍රතිචාරය ඔබට සිත් ගන්නාසුළු සහ සිත් නොගන්නාසුළු වශයෙන් සියම් ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. ඔබ එහෙම පැති වලට ඇලෙනවා ගැටෙනවා. මේ නිසා ඒ සිදුවීම් වලට ප්‍රතිචාර දක්වීමේ හැකියාවක් ඔබේ චිත්තාභ්‍යන්තරේ නිදන් කරගන්නවා. දරුවෝ නම් මෙහෙමයි. දරුවෝ ඉතින් අඬනවට කැමති නැහැ අම්මලා. බැලුවා ටිකක් මොනවා හරි බඩගිනි වෙලා හම්බ වෙන්නේ අඬන්න පටන් ගත්ත බොරුවට. අඬනකොට දෙනවා. අන්න ඊට පස්සේ ළමයා අඬලා ඉල්ල ගන්න පුරුදු වෙනවා. තව ටිකක් ලොකු වෙනකොට බඩගිනිනකොට එමත් දුන්නේ නැත්නම් තරහෙන් පෙරලිලා කෑ ගහනවා. තරහ ගස්සන්න කැමති නැති හින්දා ඊට පස්සේ දෙන්න පුරුදු වෙනවා. ළමයා බොරුවට මේක අඬන්නේ තරහ ගන්නෙ. නමුත් ඒක ඊට පස්සේ ලබා ගන්න උපක්‍රමයක් වෙනවා. මෙන්න මෙහෙම දරුවෙකුට එන හැඟීම් කාරණා ටික එකක් පාසා ඒවා සමග ආසත්ත වීම ඇලීම කියන කාරණාව මුලින් නොතිබී පසුව තිබෙනවා. ඒ මුලින් නොතිබී කියන වචනේ මා කියන්නේ මා දැකපු දේවල් ආශ්‍රයෙන්. චොකලට් එකක් බෙදා ගන්න බැරුව තරහ වෙලා අඬ ඉන්නවා. තමන්ට සිදුනව අසාධාරණයට පොලිසියන්ට හෝ උසාවියන්ට හෝ අයියට ගහන්න හෝ මොනවක් කරන්න හිතන්නේ අඬ ඉඳලා නිදා ගන්නවා. ඒ ප්‍රතික්‍රියාවක් දක්වන්න තේරෙන්නේ නැහැ, බාරගත්තේ නැහැ. හෙට අවදි වෙනකොට දුකත් ඉවරයි, අනිල්ලත් ඉවරයි. අයියා අසාධාරණයක් කළේ කියන තරහ ඔයාලි උපදින්න තියලත් නැහැ. ඒ ළමා මනස එහෙම නෙවෙයිද? උදේ රැන්දෑවෙත් තරහ වෙලා අනලා නිදා ගන්නවා, උදේට ආපහු යාළු කරන්න ඕන නැහැ. ඉවෙම යාළුයි. ඒ ඈත් නොවුණු ස්වභාව තව ටිකක් කල් යනකොට මෙතෙන්ට එකතු කරනවා තව දෙයක්.
මම හොඳ වැඩක් කරන්නම්කෝ මට හම්බුණාම ඔයාටත් එකක් දෙන්නම් කියලා අන්න ඊළඟ වැඩේට ගන්න තියෙනවා. දැන් කොකාටත් වාරයක් නම් තිත්තරත් වාරයක් මල්ලින අයියා නම් බෙදුවේ මල්ලි ටිකන හම්බුනේ බෙදිල්ල නංගි අරගෙන එයා ලොකු කෑල්ල බෙදා ගන්නවා. මෙන්න මේ විදිහට මේ බාහිර සිද්ධීන් එක්ක ඇලෙනකොට ඇලෙන්න බැරුවම ගැටීමකට. ඇලීම තිබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඇලීමට නැති වෙනකොට ගැටීමකට. මුල පුරණ ජීවිතයක් තිබෙනවා. නිර්දෝෂීව නිර්ද්වේෂීව ආවේ නැහැ මෙහාට එනවා. මූලයන් පවතිනවා චිත්තාභ්‍යන්තරේ. නමුත් මෙලෝ වශයෙන් අදාළ කරුණ නිසා මෙන්න මේ විදිහට ඔබගේ ජීවිතේ වඩාත් කැපී පෙනෙන චරිත ලක්ෂණය තමයි මේ ද්වේෂය බලවත් වෙන එක. අන්න දැන් හඳුනා ගන්න. ඔබේ කය මම නෙමෙයි. ද්වේෂයයි මම. ද්වේෂයෙන් කටයුතු කරනවායි කියන්නේ ද්වේෂය මමකට මගේකට මගේ ආත්මකට අරගෙන ප්‍රතික්‍රියා දක්වනවා. හොඳයි ද්වේෂයෙන් කටයුතු කරනක ආදරයෙන් කරුණාවෙන් කතා කරනවා ඔබ දැකලා තියෙනවද? නෑ රිදවන්නමයි ගහන්නමයි පලිගන්නමයි කඩන්නමයි යන්නේ විනාශ කරන්නමයි. ඒ රිදවන පලිගන්න කඩන විනාශ කරන තැනට ඔබේ කය වචන මෙහෙයුවේ ඔබද ද්වේෂයද? අර දරුවා ඔහොම කළේ නෑනේ. එනම් මේ ක්‍රීඩා තරඟ තුල හරි අධ්‍යාපනය තුල හරි තවත් මොනවා හරි තුල දරුවන්ගේ චිත්තසංතානයෙහි මේ තරඟකාරීත්වය තුල විරුද්ධවාදීන් ඇති කරන ද්වේෂමූලය බලවත් කිරීම කියලා කියන්නේ අපරාධයක්. ඔහු දුකටපත් කිරීමක්. ජයග්‍රහණය විතරක් හොයන අයගේ මේ ද්වේෂමූලය බලවත් වීමෙන් ඔවුන් දුකටපත් වෙන කාරණේ පිළිබඳ අවබෝධයක් නැහැ. දැන් මේ hina වෙලා ඉන්න මොහොතට මේක නැහැ. නමුත් හිටිකමන් මතුවෙනවා. ඒ මතුවෙන්ට අවශ්‍ය හේතු චිත්තාභ්‍යන්තරයේ සැඟවී තිබෙන බැවින්. මෙන්න මේ විදිහට ඔබගේ දවසක දෛනික ක්‍රියාකලාපයන් බැලුවාම ආදරය, පරිත්‍යාගය, කරුණාව, බය, කනගාටුව, ශෝකය, දුක එක එක හැඟීම් වෙනවා. ඒ හැඟීම් විසින් තමයි ඔබේ කය වචන ක්‍රියාත්මක කරන්නේ. අන්න එහෙම එක බෙදා ගන්න ඕන. මේ බෙදා ගැනීමට තථාගතයන් වහන්සේ නමක් තියෙනවා පුද්ගලයෙක් වශයෙන් බලන්නේ නැතුව ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් උපදින අරමුණක් වශයෙන් බලන්න කියලා. අරමුණක් වශයෙන් බලන ක්‍රමයේ තථාගතයන් වහන්සේ ත්‍රිපිටකය තුළ මෞකසින් බිහි වී ජීවිතාවසානයේ මේ යාම වෙනුවට පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට ඉපදීම මැරීම නම් දෙයක් ඔබ ළඟ සිදුවෙන බව පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙනවා. ස්කන්ධයන් හට ගන්නා කල්ලි, දිරණ කල්ලි, මේ යන කල්ලි, ක්ෂණයක් ක්ෂණයක් පාසා ඔබද ඉපදී දි รา මිය යන්නේහිය. ඒ ඔබ කවුද එතකොට? ඒ මොහොතකින් ඉපදී දි รา මිය යන මම ඔබේ කයද නැත්නම් හැඟීමද? හොඳයි ඔබට මේ හිත තුළ ඇති වෙනා වූ අමනාපයක් බලවත් වී යන යාම පිළිබඳව නිරීක්ෂණයක් නැද්ද? අතහැරලා දැම්මොත් බලවත් වී යනවද? නැත්නම් නැවත නැවත හිතමින් ඒකට කියන්නේ පාරම්බානවා කියලා ප්‍රතික්‍රියා දක්වන්න හිතනවා සැලසුම් හදනවා කියලා. එම හිතුවත් ඒක බලවත් වෙනවා නේද? දැන් මෙහෙම හිතා හිටියොත් එහෙම දවසක් සතියක් එහෙනම් ඒකට දීපු ශක්තිය නිසා ඒකට ටිකක් බලවත් වෙලා. මෙන්න මේ පෘථග්ජන කියන සමාජය තුළ මේ පිළිබඳ අවධානයක් නැත්නම් කුසේ සිට මරණය දක්වාම දේශමූලය බලවත් වෙමින් ඔහු දුකටපත් වෙන පාරකට යනවා නැත්නම් පරිහානියටපත් වෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. එහෙනම් අපි මේ ගාථාවට අදාළ කාරණේ විතරක් ගනිමු.
දැන් ඔය කොද්දක නිකායේ අනිත් පොතේ සඳහන් වෙනවා මේ සම්බන්ධයෙන් සූත්‍ර 7කුත්. ඒක ධම්මං භික්කවේ පජහත. මන්නේ එක ධර්මයක් අතහරින්න මම ඔබට අනාගාමී වෙන බවට අප වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඒක තියෙන්නේ ලෝභ, දේශ, මෝහ, මාන, මද, මක්ක එකක් අතහැරීම ඇති කියලා. අතහරිනවයි කියන වචනය කීව තරමට ලෙසින් නොකර ඉඳීම නෙවෙයි ඒක මුලින් උපුටා දාන්න ඕනේ. භාවනාවෙන් වෙන්න ඕනේ ඒක නේද? පුහුණුවෙන් වෙන්න ඕනේ ඒක නේද? ඒ දෝසක්කේ නිබ්බාණං කියලා තියෙන්නේ. ඉතින් ඒකට ඔබට වෙනම දවසක් හරි දවස් 14ක් හරි වෙනම වැඩ නිමාඩු දවසක් හරි පොය දවසක් හරි කියලා ගන්න කියලා තියෙනවද? බෞද්ධින්ගේ ආගමික අයිතිසුරකමින් පොය දවස රජයේ සේවාවෙන් නිවාස කළා 1965 අතර කාලේ නිමාඩු දවසක් කළා. දඩිසේනානායක නම් වූ අහිංසක නායකයා විසින්. හැබැයි බලාපොරොත්තු වෙන්නේ නැත්තේ පොය දවසට පොඩි බැඳගෙන ආගමික කටයුතුලා පින් රැස් කරන පුණ්‍යවන්ත භූමියක් බවට පත් කරයි කියලා. හැබැයි එතුමන්ගේ පැතුම් හරි ගියේ නෑ. සිල් ගන්න ඕන අයත් ඉන්නවා අන්දනත් යනවා. නමුත් ඉතින් at home නැත්නම් home coming නැත්නම් දෙවනි ගමන නැත්නම් මංගල උත්සවයත් සමග මත්පැන් සාදයත් එදාට යෙදෙනවා මේ රටේ. ඒ ඩල්සේනායක මහත්මයාගේ මතයද කරු කරන්නේ. වඩාත් ආගමික පැත්තට නැඹුරීම සඳහා නිවාඩුවක් දුන්න එක වඩාත් සුරාවට සූදුවට නැඹුරු වෙන්න දුරාචාරයට නැඹුරු වෙන්න දාගත්තම බහින කලාවට රට හැරෙනවා. එහෙනම් අපි මේ කතා කරන්නේ ඔබ ඉන්න තැන දක්වා එනවා. දැන් ඔබ වසර 10ක්ද 15ක්ද 20ක්ද 30ක්ද ඒ දක්වා එනවා මම. ඔබ ආවේ දෙපයින් නෙමෙයි ස්කන්ධ පහෙන් පහට උපදිමින් මැරමින් ඔබ ළඟ මේ ස්කන්ධ පහ ඉපදීම මැරීම නම් වූ ක්‍රියාකලාපය දිවා රාත්‍රී දෙකේ දිවා කාලෙත් නම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිදු වුණා. සිතින් රාත්‍රී කාලෙත් නම් පස්දොර වසා මනෝද්වාරයෙන් මේ ස්කන්ධ පහෙන් මැරමින් උපදිමින් යන ගමන සිදු වුණා. එහිදී ඔබට සිදුවෙන ඔබට කැමති ආකාරයේ සිදු නොවනකොට ඔවුන් කෙරෙහි ගැටීමක් ඇති කරගන්න ඔබ ජනිත කළා සිතෙහි ද්වේෂය. දේශය පාදක කොටගෙන කතා බහ කිරීම ක්‍රියා කිරීම අන්න එතකොට දේශය මම වෙලා. අන්න බුදුදහමේ මම ඉන්න තැන. දේශය බලවත් කරගත්තොත් දේශය මම දේශය මගේ දේශය මගේ ආත්ම. අර ප්‍රතික්‍රියා දක්වන්නට බලවත් කර ගැනීමට තමයි ආත්ම කියලා කියන්නේ. ආත්ම කොට ගන්නවා. දැන් ඉතින් මේ සමාජයේ සිදුවෙන අවුල් කපා කොටා ගැනීම විනාශයන් බැලුවම ඔබට හොඳට මේක තේරෙවි. මේ සේරම කරන්නේ මිනිසුන් හෝ කාන්තාවන් නෙවෙයි ද්වේෂය. දෙදෙනෙක් අතර දෙපිරිසක් අතර ආගම් දෙකක් අතර රටවල් දෙකක් අතර නායකින් දෙපළක් අතර සහ බිරිඳ අතර ඔබේ භාෂාවෙන් කියනවා නම් කොක්ක දා ගන්නවා නම් ඒ ආදරේ නෙවෙයි. ගැටුම. අපිට කාන්තා පක්ෂ ගැන කතා කොහු ඉදල් මිටි හරස් කරගන්නවයි කියලා. මමයි පයිට් එකක්. දෙන්නගේම මම තමයි පයිට් වලට යන්නේ. මම අහලත් තියෙනවා මගේ යකා උස්සන්න එපා. එක්කෙනෙක් කියනවා. උඹ යකා උස්සුවොත් මගේ යකා නිකන් ඉඳි අනිත් එක්කෙනත් කියනවා. ඒ යකා කිව්වේ කාටද? දේශයටනේ. දැන් එහෙනම් දේශයේ මගේ දේශයේ මම දේශයේ මමගේ ආත්මකට ගැනීම තුළින් දේශ මූලය බලවත් වී ඔබ ටිකෙන් ටික මනුස්සකමින් ඈතට තල්ලු වෙමින් යමින් ලෝභයෙන් දේශයෙන් මොහෙන් පරලෝ යන්න වුණත් ඔබට මනුස්ස ශරීරය අහිමි වෙනවා. අකුසල් මූලයන්ගෙන් පරලෝ යනකොට හැදෙන්නේ සත්තු, ප්‍රේතයෝ, භූතයෝ.
ඔය ණයට විස ඉත්තෑවට කූරු තව ඔය සත්තුන්ට එහෙම දීලා තිබෙනවා ඔය ගැලවෙන්න අවියාවුද. මොකට දුවන්න මට අං එහෙම. ඔබට විස දීලා නැහැ, කූරු දීලා නැහැ, අං දීලා නැහැ. හැබැයි ඉතින් ඒ සත්තුන්ට අයිති වැඩ කරන්න යන්න එපා ඔබ. එතකොට ඉතින් යන්න වෙනවා. එහෙම කරපු නිසා තමයි අං අරන් ඇවිත් ඉන්නේ, විස අරන් ඇවිත් ඉන්නේ. ඔබට දීලා තිබෙන්නේ මේ ලෝකේ ජීවත් වෙනකොට සාමකාමීව ලෙන්ගත් ගමින් ගැටුමක් ඇති කරගන්න නැතුව නීත්‍යානුකූලව දෙන විසඳුමක් පිළි අරගෙන එකට කරු කරන්න. එතනද මේ සමාජයේ ප්‍රශ්නයක් විසඳ ගන්න අද කටයුතු කරන්නේ. මහත්මා විලාසයෙන් මේ ගැටලුවක් විසඳ ගන්නට උසාවිගත වෙලා යන විරුද්ධවාදීන් දෙදෙනා hina වෙවි එළියට එන මොහොන දැකලා තියෙනවද? කලාතුරකින් තියෙන්න පුළුවන්. ඒ විරුද්ධවාදීකම ප්‍රතිපත්තිම ගැටුමක් කරනවා දෙදෙනා අතර ගැටුමක් නෙමෙයි. ඒ නිසා hina වෙලා එන්න පුළුවන්. ඔවුන්ට එකග වෙන්න බැරි නිසා ඔවුන් විනිශ්චය එකඟ පිළිගත්තා. විනිශ්චය ඊටසක් සාධාරණ නොවෙන්න පුළුවන්. නමුත් එකඟ වීමක් නෑ. ඒ නිසා මානන් දකින්නේ මිනිස් ක්‍රියාකාරකම් තුළ ප්‍රශ්න ඇති කරන්නා වූ බලවත්ම සාධකය ද්වේෂයයි. මිනිස් සමාජය තුළ පාවිච්චි නොකළ යුතු ආයුධය ද්වේෂයයි. නමුත් පෘථග්ජන පුද්ගලයා ප්‍රශ්න විසඳගන්න පාවිච්චි කරන්නේම ද්වේෂයේ විවිධ ස්වරූපයන්. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන්නේ ඒකේ විවිධ ස්වරූපයන්. දැන් එහෙමනම් ඔබ බොහෝ පිරිසුදුතකින් මෙලවට ඇවිදින් මාරයාට අයිති දේශේ නැගීම හැඟීම මගේ බවට පත් කරනකොට මාරයාට යට වෙලා. ඔබ මෙහෙවන්නේ මාරයා. දැන් එදිනෙදා ජීවිතයේදී ඔබේ ශ්‍රේෂ්ඨය ගැට හමු වෙන කාරණාවලදී ගොවිතැනේදී, වෙළඳාමේදී, බස් රථයේදී, රැකියාවේදී, කාර්යාලයේදී, ස්වාමි සේවක සම්බන්ධයේදී මේක ඉසහ නොකී සම්බන්ධතාවලදී තමන්ට රුචි පරිදි නීතියට නොගැලපෙන පරිදි කීකරු නොවන පරිදි කටයුතු කරනකොට ඔබ සංගවා ගත්ත මූලයේ සිට ද්වේෂය මතුවෙනවා. සන්තෝෂෙන් ඉන්නකොට නෑ. සන්තෝෂෙන් ඉඳලා බොන්න ගිහින් මොකක් හරි වචනයක් කියව ගත්තාම ඊට පස්සේ අර hina වෙලා හිටපු මහත්තර දෙන්න ඊට පස්සේ කොටියෝ දෙන්නෙක් වගේ මරා ගන්න හදනවා. මං වගේ ඇස් දෙකටම දැකලා තියෙනවා. නෑ දැන් යාළුවෝ මේ hina වෙලා ඉන්නේ. නමුත් මොහොතකින් ඉතින් ඔකට මට මතක් වෙන කතාවකුත් තියෙනවා. ඕව සාමාන්‍යයෙන් ධර්ම දේශනාවලදී කියනවා. ඔය සමහර අය සිහි කල්පනාවෙන් ඉන්නකොට හරි හොඳයි. හැබැයි කියනවා ඔය හිටියට බී ගත්තාම මහ වාතයක්. එල්ලෙන්නමයි එන්නේ සමහර අය. අන්න එක තමයි මජ්ජ පමාදට්ඨානා කියලා කියන්නේ. ඇතුළත තියෙන දුර්වලකම් ටික එළියට එන්න පාරක් පෑදෙනවා. හංගගෙන ඉන්න ඒවා එළියට එනවා. එනිසා ද්වේෂ පැත්ත පාලනය කරන්න බැරි පැත්තක් තමයි මත්පැන් පානය කියලා කියන්නේ. අන්න මත්පැන් පානය මිනිසා තවදුරටත් තිරිසන් කරයි, පහත් කරයි. ඔහුගේ හැඟීම් උත්සන්න කරයි, පාලනය කරන්න බැරි වෙයි. මොකද මේ එන හැඟීම පිළිබඳව සිහියක් තියෙන්න ඕන. ඒක ක්‍රියාවට නොනැගිය යුතුයි. ඒක අවසන් කරන්න කටයුතු කරයි කියලා. සිහි නැති වුණාම ඕවා තේරෙන්නේ නැහනේ. එතකොට කියන වචනේ තමයි මට මොනවා වුණාද දන්නේ නැහැ. ඉන්නවා වරනවා පෙවුන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවද මෙසේ ඔබ ආගමනේදී අදාළ තැනක් නැහැ. ඒ පුද්ගලයාට අදාළ ශේස්ත්‍රයේදී uppannam kama vitakkan හිත ඇතුළේ තිබිලා ගැටෙනකොට එනවා. ආදරය කරන්නද හිතින්නේ? අතට අහුණු දෙල්ල පොඩුවේ ගහන්න. වාහන කඩන්න. දුම්රිය ස්ථාන පොඩි කරන්න. අහුණ ඕන දෙයක් පොඩි කරන්න. කවුද ඒ කළේ? ඔබද? නෑ.
ඔබේ කය වචන පාලනය කළා උද්දේශය නැමැති මාරයා. මාරයෙක් ඔබ ඇතුළට රිංගලා. ඔබ යා බලවත් කරන්න එයාට ආයුධ දෙන්න දන්නවා ඇරුණාම නිදහස් කරන්න තේරෙන්නේ නැහැ. නිදහස් කරන්න නැති තාක්කල් යෝ විතරයි බික්කු නෙමෙයි. යෝ උප්පතිතං හටගත්ත ක්‍රෝධය. ඔබට පාලනය කරගන්න පුළුවන්ද? බෑ. එතෙන්ට මම ආපුවම පාලනය කරන්න බෑ. ඒ හැඟීම තුල තීරණ ගන්න හදන්නේ. ගහ ගැනීම, කපා ගැනීම, කොටා ගැනීම, පලි ගැනීම, එකට කිරීම ආදී කොට ඇති සකලව විනාශයන්ම කරන්නේ ඔබ නෙමෙයි, ද්වේෂය නැමැති මම. ප්‍රශ්න කීයක් හදලා ඇද්ද? හදනව ඇද්ද? එන්න බලවත් කරලා චිත්තාභ්‍යන්තරයේ තිබෙන නිසා එනවා. ඉතින් බාහිර සාධක නැතුව තරහ නැතුව ඉන්න ඕන කිවට හරියන්නේ නැහැ. කොහෙදී හරි සාධක තියෙනවා. හමු වෙනවා. ඒ අදාළ ශේත්‍රවලදී. අන්න ඔබට ඔබ පිළිබඳ මේ අධ්‍යයනය තිබෙනවා නම් ඔබගේ මේ සැඟවුණ සතුරා ඔබට පහර දෙන්නේ කොයි ක්ෂේත්‍රයේද කියන එක පිළිබඳව පෞද්ගලිකව පළමුව විමර්ශනය කරගන්න. ආදරෙන් ඉන්න අය සමග නෑ. ගැටුමෙන් ඉන්න අය සමග. ප්‍රශ්න හදාගත් අය සමග. ඒ ක්ෂේත්‍රය කුඹුරද, හේනද, දේශපාලන ක්ෂේත්‍රද, බස් රථයේද, වැවද, නගරයේද, වරායේද ඔබ තේරුම් ගන්න. මේ සැඟවීගත් හතුරා අවිදරා සටනට එන අවස්ථාව. මෙතරම් බලවත්කමක්. ඒ ක්‍රමයෙන් බලවත් වෙන්නේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් මව්පියන් දරුවන් සම්බන්ධයෙන් කියන්නේ ඉස්සර වෙනගතු ආදරණීයයි, දැන් ටිකක් සැරවැර දානවා, රවල බලනවා, මම කියන දේ අහන්නෙත් නැහැ. අන්න එහෙමයි ඔය පුද්ගලයාගේ දේශමූලය බලවත් වෙනකොට ඔහු දඩබ්බරෙක්, අකීකරු පුද්ගලයෙක්, හිතුවක්කාරයෙක් වෙන්නේ. කය නෙමෙයි ඒ හිතුවක්කාරය. අර ලෙන්ගතු තෙතමනේ රහිත සිතක් බවට පත් වෙලා හැම විටම ද්වේෂයෙන් මෝහයෙන් ඉන්නවා. මෙන්න මේ පාරේ යනකොට බුදුන් වහන්සේ වදාරනවා පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. ඔය පරිහීම. දැන් ඕක නැති කරපුවම නිවන් ලැබෙනවා නම් මරණයෙන් එහා පැත්තේ නේ, මෙතන ලැබෙන්න ඕනනේ. ඒ නැති කරන්න ඕනේ ජීවිතය තුළනේ. මේක නම් දුක් ගෙනත් දෙන්නේ අනාගත බුදුහාම සාසනය නැති කරුවාට අද කොහොමද දුක නැති වෙන්නේ? අද කල යුතු දේ හෙටට කල නොතමන බුදු සමයේ වර්තමානයේ සඳහා අර වැඩ නවත්තන්න කියලා තියෙනවද මේකේ? හාන්න පෝරු ගන්න, බස් රථ එලවන්න, තැපලියුම් බෙදා හරින්න, රාජකාරී කරන්න එපා කියලා හැම තියෙනවද? නෑ. ඒ ශේස්ත්‍රවලදීමයි මේ සැඟවී තිබුණා වූ හැඟීම ඇවිදින් දේශේ නැමැති මම මුළු ශේස්ත්‍රයටම බලය විදහා පාන්න හදන්නේ. ප්‍රධානියා, දේශපාලනඥයා, එහෙම නැත්නම් රියදුරා, එහෙමත් නැත්නම් මෙහෙවන ඕනෑම කෙනෙක් තමා යටතේ ඉන්න ඔක්කොටම මේ අයුතු බලය යොදනවා. දේශේ නැමැති. ඒ කියන්නේ පෘථග්ජන සමාජයට ඒ වර්ධනය කරන්නට යනවා, සංසිඳවන්නට බෑ. තවත් ඉතින් මා නිරීක්ෂණය කරලා තියෙන දේවලුත් කියන්නම්. මෙසේ බලවත් වූ ද්වේෂමූලය ඇත්තෝ වයෝවෘද්ධ භාවයට ගියේ නම් දිවා රාත්‍රී දෙකේ ඔක්කොම පේන සියලුම දේවල් අහිත කරයි. හොඳ දේවල් මොකක්වත් නැහැ. දකින්න පේන ඇහෙන හැම කාරණයක්ම Tamanගේ චිත්තාභ්‍යන්තරේ බැසගත්තා වූ ද්වේෂය අවශ්‍ය වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ අදාරන්නේ ඔහු පරිලාහ නිරයට වැටිලා ඉන්නේ. ඇයි දැවෙනවනේ? නිතරම හීනෙන් බලවේ බය වෙලා වාගේ ලේ කඳුලක් නැහැ මූණේ. දුකින්ම පෙරිලා. මේකෙන් ඔබ තේරුම් ගන්නේ මොකද්ද? නිවන් ලබන්න නම් ද්වේෂය ඉවත් කරන්න ඕනේ. ඒක නෙමෙයි කියන්න හදන්නේ. තව මොනවද ඔය හොයන්නේ නිවන් කියලා? කොහොම හරි තැනක් හොයනවද මාර්ගඵල කියලා? කොහොමද ඉවත් කරන්නේ? කොහොමද වැඩෙන්නේ? අන්න දැන් හොයාගන්න ඕන කාරණාව.
යමක් ඔබේ සිතට ආපහම ඔබ ඒක අල්ලාගත්තොත් ඒක මගේ ආත්ම වෙනවා. වචනෙන් නොකියවට කරගන්න ඒක තමයි. මම ද්වේෂයයි මගේ ද්වේෂයයි මගේ ආත්මය ද්වේෂයයි. දැන් ඒකෙන් කටයුතු කිරීම ආත්ම කොට අරගෙන කටයුතු කිරීම. දැන් මේක අද එකක්ද? ඔබට කිසියම් ද්වේෂයක් එන්නේ අදද? නැත්නම් අද සිදුවන සිද්ධියක්ද? අද සිද්ධියට මතුවෙන්නේ පරණ එකක්. කෝන්තර ස්වභාවයන් ගත්තාම ඔහොම කල්කෝ දෙපැත්තට කතා බහ කරගෙන එකතු කරලා තියලා තියෙන්නේ. අදාළ මාළුවට බෙලිකොක්ක දැම්මහම බෙලිකොක්ක එනවා වගේ මතුවෙන්න කාරණයක් එදෙනකොට අර්බුදයකදී අර නිදන් කරදේක එනවා. එදාට ඔබට ඔබ පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. මන්දයත් ඔබ අන්ද වෙලා අන්දන්තමං තදා හෝති යං දෝසං සහතේ නරං. තථාගත බුදු පියාණන් වහන්සේ මොනවද මේ දේශනා කරලා තියෙන්නේ? එදිනෙදා ප්‍රශ්නවලදී අරගන්න කියලාද මේ කියලා තියෙන්නේ? ද්වේෂය අවයක් වශයෙන් පාවිච්චි කරන්නද කියලා තියෙන්නේ මේ? මොකද පෙන්ලා තියෙන්නේ? විසවං සප්ප විසංව ඕසදේහි. ඖෂධයකින් සර්ප විස ශරීරයෙන් බැහැර කරන්න ආසේ සිතින් බැහැර කරන්න කියලා තියෙන්නේ. දරුවන්ටත් කියලා දෙන්න පුළුවන් ක්‍රෝධ කරන්න හොඳ නැහැ නොකරීමු කියලා. එහෙම වචනයක් හරියන්නේ නැහැ. මේක මේ බුදුදහමේ මේක සේවන ප්‍රතිපදාවක් තියෙනවා. වැඩෙන ප්‍රතිපදාව වගේම. පෘථග්ජනයා තුළ වැඩෙන ප්‍රතිපදාව. ඔහුට මේක අයින් කරන්න බෑ. මොකද ආපු ගමන් ඔහුට සිහියක් නැහැ. මගේ ආත්වල එන්න මූලයේ බලවත් වෙනවා. පුංචි දෙයක් පොළොවේ ගහපු කෙනා ලොකු වෙනකොට ඒ යන ශේස්ත්‍රය ඔස්සේ පොළොවේ ගහන්න බැරි නෑ. වේදනාලාව ඒ පැත්තට ගියොත් තව පැත්තකට ගියොත් තව දෙයක්. නැත්නම් වාහනයක් පාව වාහනේ වීදුරුව නැත්නම් අතට අහු වෙන පිහකින් දමලා ගහන එක. එතෙන්ට ඔබ ගෙනියන්න දෙන්න එපා. එතකොට මිනිසා නොමිනිසෙක් වෙනවා. දැන් මේක වැඩෙන හැටි බුදුන් වහන්සේ උගන්වලා තිනවා අන්න ඒක තේරුම් ගන්න. ඒක ආපුහම ඒක මමත්වයෙන් අරගෙන මඤ්ඤමාණයෙන් කටයුතු කරන්න ගියොත් නැවත නැවතත් චිත්ත අභ්‍යන්තරයට බැසමින් මේ බලවත් වෙනවා. අන්නේ සිතේ පැහැවෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අරමුණක් තුළ පෙන්වනු ලබනවා. ද්වේෂය තුළ නම් ද්වේෂය වශයෙන් නම් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව කියලා මූලයේ බලවත් වෙන පැත්තට බලවත් වෙන දහම් පෙළ. සද්ධර්ම පෙළ නෙමෙයි බලවත් වෙන පෙළ දහම පෙන්නනවා. ඒක ඔබ කරලා තියෙන්නේ. හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ වර්තමාන මොහොතට එන්නේ අද එකක් නන්නේ මේ පරණ එකක් කියන්නේ. පරණ එකක් කියන එකේ තේරුම අතහර දාන්න ඕන එකක් පීනු වෙච්ච එකක් කියන එක නේද? දැන් ඊයේ කෑම ඊවා අද කන්න ගත්තාම පීනු වෙලා ඉතින් කන්නේ නැහැ අහක දානවානේ. අද කෑම හම්බ වෙන නිසා. ඒ නිසා මේ හැම විටම ගැටුම් ඇති කරන්නේ පිළුණු වෙච්ච එකක් නිසා කියලා තේරෙනවාද? පරණ තියාගත් එක. මේකට එකතු නොවෙන්නයි සිහිය ඕන කියලා ඔබට තේරෙනවාද? නමුත් ඔබ බොහෝ කල් මේකට එකතු වෙන්න පාවිච්චි කරලා තියෙන නිසා මුට්ට සති පාවිච්චි කරලා තියෙන්නේ. ඔයා දැම්ම මට කිව්වේ කොච්චර කිව්වත් සිහිය එනකොට ගහලා බැනලා කරන්න ඕන වැඩේ කරලා ඉවරයි කියලා. ඒ දැනට ඔබේ හැටි. නමුත් මෙතනට අතරමැදියෙක් ගෙන්නන්න කියලා බුදුන් වහන්සේ වදාරනවා. මේව පාලනය කරන්න. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. ඖෂධයකින් ශරීරගත විස බස්සන්නාසේ. මොකක්ද ඖෂධය? මේක බස්සන්න අවශ්‍යයි. වෙන ගාථාපද දෙකක් තුنين ගන්න. අක්ඛෝදේන ජිනේ කෝදං. කෝද නොකිරීම. ඔය මගෙන් සමහර අය භාවනා කරන්න ඉල්ලන්නේ. මං කියන්නේ මොකෝ ඉස්සර කරපේක කරන්න එපායි කියලා ඒක තමයි. නහි වේරේන වේරාණි. අවේරේනච සම්බන්ති සංසිඳින්නේ නොකිරීමෙන්. කරන්න හිතෙන්න ඉස්සර වෙලා මෙතෙන්ට ගේන්නේ කවුද? වෛරය නැත්තම් දේශය මේක අපේ ගම්ම අමනාපය අකමැත්ත තරහව වෛරය ක්‍රෝධය එහාට බරපතල වචන වලින් ගන්නෙ. ඒ තමයි මම.
දැන් බෞද්ධ සමාජය තුළ මේ ද්වේෂය නැමැති මමත්වයේ ක්‍රියාවට ඉඩ නැහැ නේද? නමුත් ඔබ පාවිච්චි කරනවානේ. ඉඩම් අර්බුදයේදී, දේශපාලන අර්බුදයේ, තවත් කාරණාවලදී, පොහොර අර්බුදයේදී, එළවලු අර්බුදයේදී, හාල් අර්බුදයේදී, මේ කිසහ නොකී අර්බුදවලදී අර මට මතකයි මගේ ළමා කාලේ තිබුණා මේ සෙල්ලම් බඩුවක්. නිකන් තිබුණට යන්නේ වයින් කරලා තිබ්බහම යනවා රවුමක්. පිටිපස්සෙන් වයින් කරන්න ඕන. යම් යම් කාරණාවලදී ඔබ වයින් කරලා යවනවා වගේ තමයි මට පේන්නේ. අනුන්ට ඕන හැටියට වයින් වෙලා යන ඉත්තු බවට පත් වෙලා තමයි මට පේන්නේ බොහෝ දෙනෙක්. එන වයින් කරන්න පුළුවන් දුන්නක් ඇතුලේ තියාගන්න එපා. අනුන්ට වයින් කරන්න බැරි කෙනෙක් වෙන්න. මෙන්න මෙහෙම ජීවත් වෙනකොට ලෙන්ගත්කම, ආදරය, කරුණාව, පරිත්‍යාගශීලීත්වය මිනිසුන්ට අවශ්‍ය වෙන ගුණධර්ම සහිත ජීවිතයක් කරනවාම මිනිසුන් ප්‍රිය කරන්නේ සතෙක්වත් ප්‍රිය කරන්නේ නැහැ. මට ඔය සුරතල්ලු ඉන්නවනේ. ඔවුන් මට hina වෙන්නේ වලිගෙනුයි කන් දෙකෙනුයි මං සැර දැම්මොත්ද නෑ ආදරෙන් කතා කළොත්. නිකමට හරි වචනයක් කතා කරොත් කන් දෙකත් අකුලන වලිගෙත් අකුලන යන්නේ. ඔවුන්වත් කැමති නෑ ඒකට. මම කතා කරන්නේ බය කරන්න බරුවට. නමුත් හොඳටම බයයි. එහෙනම් දැන් එනවා මෙතෙන්ටත්. අර සතර සංඝා වස්තුවල දේශයෙන් කතා කිරීම කියලා එහෙම තියෙනවද? නෑ. ප්‍රිය වචන, පෙය්‍ය වජ්ජ. ඔබට ප්‍රිය වචන කතා කරා කි දෝෂිත දේශයේ තිබියදී. එහෙනම් භාවනා කරන්න තියෙන්නේ ද්වේෂයේ පැත්තකින් තියලා වෙන කරන්න ඇති භාවනාවක් නෑ. ද්වේෂයේදී භාවනා කරන්න තියෙන්නේ. ද්වේෂය අනිත්‍යනේ බලන්න තියෙන්නේ. ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය, නිබ්බාන. මෙතන ද්වේෂක්කය. ෂය වෙන්නේ කොහොමද? කිරීමෙන් වැඩේ නොකිරීමෙන් ඉවර වෙයි. නොකරනවා කියන්නේ මොකද්ද? කරන එක පෙන්නනවා අරමුණ තුල. ඇසේ, කනේ, නාසයේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව තමයි කරන හැටි. පිළුණු ටික අරගෙන පිළුණු ටික මත ක්‍රියා ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. පරණ ටික. දැන් මේ පරණ ටික පරණ වෙච්ච දෙයක් මේකෙන් දැන් වැඩක් නැහැ මේක අතහරින්න කියලා නේද කියන්නේ? අලුතෙන් හිතන්න කියලා නේද කියන්නේ? නොකිරීම කියන්නේ ඒක නේද? ද්වේෂයේ පදනම් කොට තීරණ නොගන්න ඒ අතහැරලා දාන්න. අලුතෙන් හිතන්න. සැමියා සහ බිරිඳ අතර, සහෝදරයෝ දෙදෙනෙක් අතර, අසල්වාසීන් දෙදෙනෙක් අතර දුරදි කියන ප්‍රශ්නයක්. අපි ඔක උතරින් නවත්තලා පස්සේ කතා කරමු කියලා කියන්න තරම් හැදිච්චකමක් තියෙන ඇත් ඉන්නව නේද මේ සමාජයේ? මොකද එතනින් එහාට දැන් රතු ඉර පනින්නයි එන්නේ. ඉන් එහාට ක්‍රියාත්මක වෙන්නේ ආදරේ, කරුණාව නෙමෙයි ද්වේෂයනේ. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ බැනීම, ගැහීම, පහර දීම, කපා ගැනීම, කොටා ගැනීම, උසාවි යාම නැත්තම් පොලිසිය යාම, රෝහල් යාම සහ එල්ලුම් ගස් යාම. එහෙම රටේ තොටේ වෙලා තියෙනවා දැක්කහමත් මේ පාරේ ගියාම මේ ප්‍රශ්න විසඳන්නේ මේ විසඳුම මේකයි කියලා තේරෙනව නේද? ඔබට වගේම සමාජයටත් ආදරය දක්වනවා නම් ඔබට ද්වේෂය පදනම් කරන ප්‍රශ්න විසඳන්න යන්න බෑ නේද? ඔහුටත් සිදු වෙන්නේ හානියක් බව තේරෙනවා නම්. අන්න මම කොට ගැනීමෙන් හේතු ඉතුරු වී අවසන් වේ ද්වේෂය මම කොට ගැනීමෙන්. මම කොට නොගෙන සංසොන් වෙන තුරු නිහඬව ඉන්න. එයාට මෙහෙට මේ මධ්‍යස්ථානෙට එන්න එපයි කියන්නේ. ඒ පරණ එකක්. ඒට එකතු නොවෙනකොට ඒ අතහරීම. නොකිරීම කියන්නේ ඒකනේ. කායයට වචන එකතු කරන්නේ නැතුව එයාට මෙතන රංගනයට බලපත්‍ර නොදෙන එක. දුන්නොත් ඇලෙන කරුණු 100 නම් දුක් 100ක්සේ දේශමූලයේ එන්න බලවත් වෙලා ප්‍රස්තාරේ ආරෝහණ පැත්තට යනවා. අනුසෝතගාමියාගේ පෘථග්ජනයාගේ ආරෝහණ පැත්තට තමයි යන්නේ දේශමූලයේ ප්‍රස්තාරේ. අන්න පටිසෝතගාමියෙක් වුණාම අර බෙහෙතට සංසිඳනවා වගේ මේක චිත්ත අභ්‍යන්තරයට ගන්න නොතබා අවසන් කිරීම තුළ එයා මට එපා. එයා මට දුක් ගෙනත් දෙන මගේ හතුරා. එතකොට මමත්වෙන් යුක්ත බව ද්වේෂයයි මමත්වෙන් ශූන්‍ය වෙනකොට ද්වේෂය නැත්තම් ද්වේෂය නැමැති මම නැත්තේ. එහෙමයි මම නැත්තේ. මම ඉන්නවා නම් ද්වේෂ තියෙනවා නම් මම ඉන්නවා. ඉතින් ඔය ආර්ය පුද්ගලයාගේ කාමරාග ව්‍යාපාද
ඉවර නෑ සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා දේශේ නැමැති මම එනවා කියලා නෙවෙයි පෙන්නේ. එන නිසානේ හදන්න තියෙන්නේ. හංගන්න බෑ කවදාවත්. නමුත් එන වෙලාවට දකින්න ඕන. පස්සේ නෙවෙයි. කුඹුර පාලු කරලා තියනවා කියලා ගෙදර ගිහින් මුවහමට තඩි බාලා හරියන්නේ නැහැ කියලානේ කියන්නේ. අදාළ ශේස්ත්‍රය ගැන විමසිල්ලෙන් ඉඳලා එනකොට ඔන්න මාරයා එන්නයි එන්නේ කියලා. එතෙන්ද ඒක වටහා ගන්නට අවශ්‍ය දියුණු ආબોධය තමයි එයින් වෙන්වීමට අවශ්‍ය සති නම් වූ කුසල චෛසිකය. සද්දා සති. අකුසලෙන් වෙන්වීමනේ කුසලයේ කියන්නේ සති චෛසිකය යොදලා කඩලා දාන්න ඕන. නැවතාවත් කඩලා දාන්න ඕන. ඉඩ දෙන්නම නරකයි. මොකද දුකින් මිදෙන්න නම් මෙයා මගෙන් අයින් වෙන්න ඕන. අයින් වෙන්න නම් මෙයාට ආහාර දීලා බෑ මෙයාට යන්න කියන්න ඕන. දැන් මේ තමයි ද්වේෂය අනිත්‍ය බලන්න ඕන. ද්වේෂය අනිත්‍ය කියන්නේ මම නොවන බව. ද්වේෂය මම නම් ද්වේෂය නිට්ටය වෙලා බැන ගන්න ගහ ගන්න ගියා. වඩාත් පැහැදිලි හැඟීමක් පළවෙනි ගාථාවෙන් තියෙන. තවත් හැඟීම් ඕන තරම් තියෙනවා එක එක අරන් කතා කරමු අපි. පැහැදිලි කැපිපෙන චරිතයක්. දැන් ඒ දුර්වලකම එනකල් ඉඳලා ක්‍රියාවට නොගන්න වැරුණාම ඒක හංගගෙන ඉන්නද මේ කියලා තියෙන්නේ. ඇයි uppannam ව්‍යාපාදේ තක්කම් කියලා කියන්නේ හටගත් කියන එකනේ. හටගත් එක අපි තබාගත් එක එනවා තියෙන නිසා. නැති දවසට එන්නේ නැති වෙයි. නැති දවසට තේරෙයි බාහිර කාරණයක් නිසා ඔබ අවුස්සන්න බෑ ඔබ ළඟ ඒක නෑ කියලා. එහෙනම් ද්වේෂයෙන් නිවිලා. ද්වේෂයෙන් නිවුනහම නිවීමේ හැටි තේරෙයි. ද්වේෂයෙන් පත් වුනහම නිවීමක් නෑ නේ ගිනි අරගෙන ඉන්නේ. ඔන්න ඉතා සරල දෙයක් උදව් කරගෙන. පුංචි ගාථා පද 4කින් දෙකක් උදව් කරගෙන. දැන් අනිත් දෙක නෙපෙන්න අනිත් දෙකේ තියෙන්නේ සෝබික්ඛු ජහති යෝරපාරං උරගොචින්නමය තචම්පුරාණන්නේ. ඒ වික්ෂුව ඒ පුද්ගලයා කාම ලෝකේ අතහැර දමනවා. උරගේ තමන්ගේ පුරාණ හැව අතහැර දමන්නාසේ. මේ ද්වේෂය දුරු කීමෙන් කාම ලෝකෙම අතහරිනවා අතහැරෙනවායි කියලා. එහෙනම් ද්වේෂය ප්‍රගුණ කිරීමෙන් කාම ලෝකයේ දුගතිගාමී පැත්තටත් යන්න වෙනවා. ඒ නිසා ඔබට මතුවෙන ගැටලු විසඳගන්න නීතිය සාධාරණත්වය යොදා ගන්න වැරුණාම ද්වේෂය යොදා ගන්න යන්න එපා. නමුත් මේ අවවාදයේ සමාජයට ලැබිලා නැහැ. සමාජයේ බොහෝ කල් භාවිතා කළේ පින පැත්තට ගිහින් ඒක තියාන පුවා පැත්ත වව පැත්ත දේශේ පැත්ත ගෙදර පාවිච්චි කරනවා. ගෙදරයි දේශපාලනයේ පන්සලේ හැමතැන ආගමේ කටයුතුවලදී. පින පැත්ත තිබුණාට කමන්නේ අරකට පාවිච්චි නොකර ඉන්න ඉගෙන ගන්නකෝ. මල්වට්ටියක් වෙන්දේසියක් පන්සලේ පොඩි පින්කමක්. පුදුහිමියනේ ඔබ පුදන්නට ගමේ දෙපිලක තරංගයක්. හරි? ඒ කියන්නේ එතෙන්නත් අර මම ගෙනියනවා. ද්වේෂය නැමැති මම ඉන්න කෙනා යොදා ගන්නවා යම් යම් තැන්වල අනිත් අයට පහර ගන්න පා ගන්න. පාවිච්චි නොකළ යුතු ආයුධය. ඒ නිසා මිනිසාට පාවිච්චි නොකළ යුතු ආයුධයක් වශයෙන් හඳුන්වා දෙන්න මේ හැඟීම මිනිස් මනසින් පන්නා දැමීමට කඳවුරු බැඳ ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ද්වේෂය අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින්. ද්වේෂය අනිත්‍ය බැලීම තුළින් ධර්මයට පැමිණෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙනව නැතිව නෙමෙයි අනිත්‍ය කියන්නේ මමකට නොගැනීමට අනිත්‍ය කියන්නේ මමකට ගැනීමට නිත්‍ය කියන්නේ. අදාළ කරුණු පිළිබඳව සම්මර්ෂණය කරන්න. ඔබේ ස්වභාවය නිරීක්ෂණය කළ තේරුම් ගන්න. සාමාන්‍යයෙන් සබ්දයක් එන්නේ ගැටෙනකොටනේ. අන්න ඒ වගේ ඔබ ගැටෙන්නේ කා සමගද? ප්‍රතිපත්ති මේ වශයෙන් හරි තාත්තා සමගද අම්මා සමගද නැන්ද සමගද ලේලි සමගද දේශපාලන විරුද්ධවාදියා සමගද ඉඩම් ප්‍රශ්නයක් සම්බන්ධ ඔබට ගැටීම තියෙන්නේ කොතනද? ප්‍රවේශම් වීමට ඒ ප්‍රදේශයේ ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කරලා විමසිල්ලෙන් ඉන්න. මෙයම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් බුදුන් වහන්සේ වදාරන්නේ ඒක තමයි මම පිටකේ පජහත අහං පටිභෝග අනාගාමිතා. කතම මේක ධම්මෝ මේක ගත්තොත් දෝසෝ. දෝස සූත්‍රයේ තියෙන දෝසෝ කියලා. ඒ දෝස සූත්‍රයේ තියෙන එක කතාව තමයි මේ ඒ පළවෙනි ගාථාවේ තියෙන්නේ.
අපිට අදාළ කාලය ඉක්මමින් යනවා. පුංචි දෙයක් මුල්කොටගෙන අපි කතා කළා. ලොකු බණක් නැහැනේ. දරුවන්ටත් තේරුණා නම් මේ වැඩේ විතරක් පාලනය කරගන්න. ඒ මොහොතට සිහිය ගන්න පුරුදු වෙන්න. ඔබ ආපහු යන කෙනෙක් වෙනවා. සතර ගමන හදන වෙනකොට සතර ගමනේ ආපහු යන. පටිසෝතගාමී කියන්නේ ඒකනේ. ඉවර වෙනකොට ඔබ ඉන්නේ බුදුන් ළඟ. එහෙමයි. ඉවර වෙනකොට තමයි බුදුන් හමු වෙන්නේ. ද්වේසක්ඛය නිබ්බානං. අදාළ කරුණු තේරුම් අරමින් සොකී යහපත් ජීවිතයේ සේකන යනමින් ගෙනියමින් මේ ද්වේෂය නැමැති මම ඔබේ ජීවිතෙන් පන්නා හැරීමට ද්වේෂය නැමැති පංච උපාදානස්කන්ධයෙන් මමකට නොගැනීමෙන් එහි අනිත්‍ය බලන්ට අවශ්‍ය නොනැස පහද කරගන්නට ඒ සඳහා සතිය භාවිතා කරන්නට මෙව කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමගන්නවා. ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වය. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදහැති දායකත්වය දන ලබන්නේ මාළඹේ සුමුදු මාවතේ පදිංචි ඩී.එම්. ප්‍රේමශීලී මහත්මිය, උදේශ් පීරිස් මහතා, දුලානි අතපත්තු මහත්මිය සහ තිමෙත් නෙවිත්ස් යන පවුලේ සැම විසින්. බැරි වෙලාවත් වචනයක් වැරදිලා තිබුණොත් සමාව වෙන්න ඕන. මටයි මුද්‍රණය කරපු දෙන්නටම වැරදින්න පුළුවන්නේ සමහර විට. වර්තමානයේ අලුතෙන් තියෙන නම් හරි අමාරුයි මට හොයාගන්න. මොකද ඒවට තාලයක් අර්ථයක් නැහැ. මොකට තියලා තියෙනවද කියලා මට තේරෙන්නේ නැහැ තාම. අරමුණ සැප්තැම්බර් මාස 10 වන දිනට 13 වන විවාහ සංවත්සරයේ දින උදේශ සහ උද්දලානී දෙපළටත් දරුදෙනාටත් දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඔන්න ධර්ම දානයේ පරමාර්ථය. ධර්ම දානයක් දීලා Tamante යහපත ප්‍රාර්ථනා. කවුද වැරදි කියන්නේ? ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඔය ඉතින් මගෙන් වැඩ ගන්න ඕන නම් මට එහෙම වෙන එක හොඳයි නේ. ඔබේ පැත්තම හොඳයි. ඒ තරම් බලාපොරොත්තුවකුත් නැහැ මගේ. ඔය කියන තරම් එහෙම. දායකත්වයේ දරන පින්නතුන්ටත් ලක්ෂ්මන්, සුමනා, ගයනි, උදාර ඇතුළු සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයට ආශිර්වාදයක් වේවා ධර්ම දානයේ. පින් කැමති සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවරු මේ පින් අනුමෝදන් වෙත්වා. එතෙන්ට තමයි ඉතින් මම එකඟ නැත්තේ. මම කියවන්නම් ඔබ ඉල්ලීම නිසා. පරලෝසෙපත් සියලු සංසාරගත දෙමව්පියන්ට ඥාතිහිත මිත්‍රාදීන් සියලු රණවිරුවන්ටද අනුමෝදන් විය හැකි ඔබේ නමින් පරලෝසෙපත් අයට අනුමෝදන් වේවා. ලෝකෙ ඔක්කොටම අනුමෝදන් වෙන්න බෑ. ඔබේ අය ඥාති මිත්තා සකා පදයට අයිති ඔබේ අය. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් දායකත්වයෙන් දරන සියලු පිරිසටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානමය කුසලමය ධර්මාවබෝධය පිණිස හේතු පාරමිතාවක් වේවා. විශේෂයෙන් ද්වේෂය නැමැති මායя පරාජය කරන්නට අවශ්‍ය අවිදරා ගන්නට ලැබේවා. ලෝපුරා පැතරුණ වසංගත දුරු වී ලක්කසි ලෝවාසී සියලු දෙනාට ඉක්මන් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනා සම්පූර්ණයි. දේවතාවක් කියවන්නේ අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබ හැම දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. ජීවිතයේ අවුල් දුරු කර ගන්නට මේ දේශමූලයේ පාවිච්චි නොකරෙන් අතහරින්නට අවශ්‍ය අවබෝධය ලබා ගැනීම තුළින් සාමයෙන් සමගින් සමාදානයෙන් ආදරෙන් පිරුණු ජීවිතයක නිවන සැනසෙන සතුට භුක්ති විඳින්නටත් ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දෙනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං